අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. බස්නාහිර හුදකලා ප්‍රදේශ හැර ප්‍රාථමිකාංශ පෙර පාසල් ඇතුළු සියලු පාසල් ජනවාරි 11 වනදා ආරම්භීමට තීරණය කරයි. කොරෝනා වර්ධන එන්නත මෙරටට ගෙන්වා ජනතාවට ලබා දෙන්න. රෝගය මර්ධනය කිරීමට හැකි එකම විකල්පය එය පමණයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි. නිරෝධායන නීති අනුගමනය නොකළ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටත් කොරෝනා. පෑලියගොඩ සහ කිරිබත්ගොඩ පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයකුත් හුදකලා කරයි. ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරී වසම් 3කටත් සංචරණ සීමා. සැනසීම හෝ වෙනසීම ලබන වසරේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. බැසිල් කියයි. තම පාලන සමය තුළ සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ජයග්‍රහණ රැසක් තහවුරු කරගත්තා. හිටපු ජනපති මෛත්‍රී ජාත්‍යන්තරයට කියයි. සමාජ මාධ්‍ය මර්ධනයට රජය ගෙන යන උත්සාහය හෙලා දකිනවා. විපක්ෂ නායක සජිත් පවසයි. සමාජ මාධ්‍ය මර්ධනයට රජය උත්සාහ කරන්නේ නැහැ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පිළිතුරු. සෙනසුරු බ්‍රහස්පති සුසංයෝගය අද පස්වරුවේ. ඉදිරියේදී ස්වාභාවික විපත් රැසක් සිදුවිය හැකි. විශේෂඥයින්ගෙන් අනතුරු හැඟවීම්. අනුන්ට කළ දේ තමන්ට පළදුන් හැටි. වැසී ගිය කලපුව. දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය. වසර 397කට පසු දිස්වන බ්‍රහස්පති සහ සෙනසුරු මහා ග්‍රහ සංයෝගය අද පසරු 6:30 සිට ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට හැකියාව පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර අද දින රාත්‍රියේ ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැක ගැනීමට මෙරට ජනතාවට හැකිවනවා. මෙම ග්‍රහලෝක දෙක එක්ව ආසන්න වශයෙන් විශාල දිගැටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කරන්නේ. හිරු බැස යාමෙන් පසු මෙම ග්‍රහලෝක දෙක බැස යාමට පෙර මේ දිනවල ඔබට බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට දිස්වනවා. අද දින ග්‍රහලෝක දෙක අංශකයකින් 10න් එකක් පමණ එනම් කලා 6.1 තරම් ආසන්නයට පැමිණෙන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ. සෙනසුරු සහ බ්‍රහස්පති රාත්‍රී 8:14ට පමණ බැස යන බැවින් මෙය ඉතා හොඳින් නැරඹීමට නම් උස් ගස් වලින් හෝ උස ගොඩනැගිලි වලින් තොර බටහිර අහස හොඳින් පෙනෙන ස්ථානයක් හෝ උස ස්ථානයක් තෝරාගත යුතුයි. අද පස්වරු 6:30 පමණ සිට පස්වරු 7:30 පමණ දක්වා කාලය තුල තරමක් නිරිත දිගට වන්නට බටහිර අහස දෙස පියවියසින් බැලුව විට මෙම චමත්කාර දසුන දිස්වනවා. මීට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීප වූයේ මීට වසර 397කට පෙර එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරීක්ෂය ගොඩනගා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් 4 දෙනා සෙනසුරුගේ වළලු සහ සූර්යාගේ ලප සොයාගෙන වසර 13කට පසුවයි. නැවත මෙවන් මහා ග්‍රහ සුසංයෝජනයක් දැක ගැනීමට හැකිවන්නේ 2080 මාර්තු මාස 15 වන දින බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා අප වෙත පැවසුවේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමේ සමාජික තාරකා විද්‍යාඥ අනුරසී පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසක්. අපිට පේන්නේ මේ බ්‍රහස්පති සෙන්සුරු එකම රේඛාවකට ඇවිත් තියෙන විත්ති. දෙකම එකක් හැටියට තමයි දැන් මේ අවස්ථාවේදී අපිට දැක ගන්න ලැබෙන්නේ. 2000 දිත් බ්‍රහස්පති සෙන්සුරු කියලා ග්‍රහලෝක දෙක කිට්ටු වුණා. 1980 දශකයේ මුල් භාගයේදී බ්‍රහස්පති සෙන්සුරුයි බොහොම ළඟ පිහිටියා. නමුත් මේ පාර සුවිශේෂ සිද්ධිය තමයි මේ අපේ සෞර ග්‍රහයේ විශාලම ග්‍රහයන් දෙදෙනාවන් බ්‍රහස්පති සෙනසුරු මේ පොළොවේ ඉඳන් බලනකොට එක උඩ එක පීටියා වගේ පේන්න පටන් ගත්තා. මෙවැනි සිද්ධියක් සිදු වෙන්නේ වසර 800 සැරයක්. ලෝකේ පුරාම කාලගුණ විපර්යාසය අපිට අහන්න ලැබෙවි. මොකද සීත ඍතුව ලබා තියෙන උත්තර අර්ධගෝලයේ දරුණු හිමකුණාටු ඒකම හිමපතන යන්නේ නැති වේවි. ඒකම දක්ෂිණ අර්ධගෝලයේ සූර්යාලෝකයේ හින්දා ලොකු කැලෑගිනි ගැනීම ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නායයන් ගම් වතුර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු නොවූ පරිදි.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල සියලු පාසල් ප්‍රාථමික අංශ සහ පෙර පාසල් 2021 ජනවාරි මාස 11 වනදා යලි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට වෛරසය වැළඳෙන්නේ නැති බවට විශ්වාස කරමින් පාලකයන් තීරණ ගැනීම හෙලා දකින බවයි. මෙවර පාසල් ආරම්භ කිරීමේදී විශේෂත්වය වන්නේ ප්‍රාථමික අංශ සහ දිවාසුරකුම් මධ්‍යස්ථානද ජනවාරි මාස 11 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දීමයි. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමත් සමගම බස්නාහිර පළාතේ පාසල් වලට නිවාඩු ලබා දුන් අතර ඉන් අනතුරුව සමස්ත දිවයිනේම පාසල් තාවකාලිකව වැසීමට තීරණය කළා. එහෙත් ඉන් අනතුරුව බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් විවිධ ප්‍රදේශවල විවෘත කළද ප්‍රාථමික අංශ සහ දිවාසුරකුම් මධ්‍යස්ථාන විවෘත කළේ නැහැ. පවතින තත්ත්වය පිළිබඳව විමසා බලා ලබන ජනවාරි මාස 11 වනදා 1 සිට 5 දක්වා වන ප්‍රාථමික අංශයත් සෙසු උසස් පෙළ දක්වා වන ශ්‍රේණිද ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියේ. 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති දැනටම ආරම්භ කරලා තිබෙනවා. එතකොට දැන් අලුතෙන් කරන්නේ 1 සිට 5. ඒ කියන්නේ ප්‍රාථමික පන්ති. ඒ පාසල් වලම දැන් විවෘත කරලා තිබෙන පාසල් වලට ජනවාරි 11 වනදා සිට ඒ පාසල් වල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ වෙනවා. ඒ පාසල් වල ප්‍රාථමික පන්ති පමණක් නෙවෙයි පෙර පාසල් පිළිබඳවත් අපි තීරණය කරන් තිබෙනවා. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශවල පෙර පාසලුත් ජනවාරි 11 වනදා අපි ආරම්භ කරනවා. ඒ වගේම ඒ තීරණය බලපානවා දිවා සුරකුම් මධ්‍යස්ථානවල. උපකාරක පන්ති පිළිබඳ දැන් තියෙන තීරණ තමයි ඒවා වහාම විවෘත කිරීමට අවසර දීම නුසුදුසුයි. උපකාරක පන්තියේ පුළුවන් තරම් ඉක්මනට රන් ගැනීමට අවසර දීම තමයි අපේ අභිලාෂය වෙලා තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩාක් තීරණ ගන්නේ ගුරුවරුන්ට සහ ළමයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියන පූර්ව නිගමනයෙන්. ආරක්ෂක වැඩපිළිවෙලක් නැතුව මේ ක්‍රියාවලිය පටන් ගැනීම තීරුමක් නැහැ කියලා කියන දේ. දැන් මෙතන වෙන්නේ මොකද්ද? ආරක්ෂක වැඩපිළිවෙල නෙවෙයි කියන්නේ. අපි ඉස්කෝල අරිනවා කියන එකයි කියන්නේ. දැන් පෙර පාසල් නියාමනය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෙර පාසල් පාලනය කරන්නේ පළාත් සභාව. සෞඛ්‍ය අංශවල කියන්නේ කොරෝනා 3 වෙනි මට්ටමට ආවම පාසල් වහන්න කියලා සෞඛ්‍ය අංශවල නිර්දේශ තියෙනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් අරින්න තීරණය කරනවා නම් ඒකත් අභිබවලා වැඩ පිළිවෙලක් ඇතුව කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ මොකද දින තීරණය කිරීම පමණයි කරන්නේ. ආවල් වල ඉස්කෝලේ එන්න ගුරුවරුත් එන්න ඕනේ ළමයිනුත් එන්න ඕනේ. මේ මොකද්ද මේ කරන්නේ? කලාප අධ්‍යක්ෂවරු තමයි පාසල් අරින්න ඕනේ කියලා උපදෙස් දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉටිකොලාස්සේ ඉන්නේ. ඉටිකොලාස් ඉඳන උපදෙස් දෙනවා මෙන්න ඉස්කෝලේ අරින්න කියලා. ඉස්සෙල්ලා තමන් විවෘත වෙන්න ඕනේ. කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අද ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන අතර වෛරස් ව්‍යාප්තිය පාලනය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරුණා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳව තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුද්ගලයන් 50කුඩ කොළඹට කොළඹ 12 කොළඹ 2 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ කාන්තාවක් ද ඇතුළත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. අග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. තලවාකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනක් අබේගුණවර්ධන මහතා සඳහන් කළේ සභාපතිවරයාට නිරෝධායන උපදෙස් කඩකිරීමේ චෝදනාව මත නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය 16 වනදා සභාපතිවරයා පදිංචි අග්‍රපතන ඇල්බියන් කොන්ෆීල්ඩ් වතුයායේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර සිටියේදී 17 වනදා පැවති රැස්වීම් කිහිපයකටම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. සීතවක අපනයින සැකසුම් කලාපේ කර්මාන්ත ශාලාවල සේවය කරන පුද්ගලයන් 14 දිනකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයන් හංවැල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සඳහා කොළඹ නවගම්පුර ප්‍රදේශයේ සිට හැඩන් ප්‍රදේශයට පැමිණි වයස අවුරුදු 19ක තරුණයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඊයේ
දිනේදී මෙරටින් COVID-19 වෛරස ආසාදිත නව රෝගීන් 594 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලයන් 592 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 253ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු ඊයේ දින තහවුරු වුණා. ඊට අමතරව ආසාදිතයින් 153 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ගත වූ පැය 24 තුළ නැගෙනහිර පළාතින් COVID-19 ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ත්‍රිකුණාමලය නගරයේ ආසාදිතයින් 15ක් සහ කින්නියා නගරයෙන් ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතර වනවා. ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමටයි පියවර ගනුනේ. ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරී වසම් 3ක් වන ජින්නනගර, අබේපුර සහ ජමාලියා සඳහා සංචරණ සීමාද පනවා තිබෙනවා. පෑලියගොඩ මැනින් වෙළඳපොළ අද අලුයම 4ට විවෘත කරනවා. අද සිට අලුයම 4ට පෑලියගොඩ මැනින් වෙළඳපොළ ආරම්භ කරන බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. මෙතෙක් පැවති ක්‍රමවලට අනුව පෑලියගොඩ තොග වෙළඳපොළ විවෘත කරුණේ පසුරු 4 සිට රාත්‍රී 12 දක්වා පමණයි. අපි ව්‍යාපාරිකයෝ හැටියට අපි පළතුරු තොග ව්‍යාපාරිකයෝ ඒ වගේම එළවලු තොග ව්‍යාපාරිකයෝ සෑම කෙනෙක්ම ඉන්නවා. සිල්ලර ගණන් වලට ගන්නත් බඩු තියෙනවා. කිලෝ 2 5 3 ගන්න කඩවල් තියෙනවා. හැම දෙයක්ම බොහොම අඩු මිලට ගන්න පුළුවන් එක තැනක් මෙතන. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 3ක් අද අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, පෑලියගොඩ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමේ, නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත් යන ගම්මාන මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඊට අමතරව කිරිබත්ගොඩ පොලිස් වසමේ, විලේගොඩ උත්තර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්තිමාවතද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ගම්මාන කිහිපයක්ද අද උදැසන හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. අද දින සිට හුදකලා කරලා තිබූ සමහර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ වගේම තවත් සමහර කුඩා ප්‍රදේශ ග්‍රාම සේවක වසම් වීදි ආදිය හුදකලා කිරීමට ලක් වුණා. තවදුරටත් කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කර තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ අපි ඉල්ලීමක් කරන්න තියෙන්නේ නිරෝධායන රීති වලට නිරන්තරයෙන් අවනතව කටයුතු කරන්න. කොළඹෙන් පිට වෙන අයව අහඹු පරීක්ෂාවට ලක් කරන ක්‍රියාවලියේදී හයිවේ එකේ එහෙමත් නැත්නම් එක්ස්ප්‍රස් වේ එකේ අධිවේගී මාර්ගයේ පරීක්ෂණ කරන්නේ නැද්ද කියලා. අත වශයෙන්ම මේ කටයුත්ත අපි අතහැරලා තිබුණා නෙවෙයි. නමුත් මේක අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බරපතල ලෙස හානියක් බාධාවක් නොවන පරිදි කරවීම සඳහා ඒ මාර්ග වලින් එළියට යන අපි දන්නවා එක්සිට් පොයින්ට්ස් කියලා තියෙනවා. එම ස්ථානවල අහඹු ලෙස ස්ථානගත කරලා ඒ කටයුත්ත කිරීමට සූදානම් කරලා තියෙන්නේ. එක්සිට් පොයින්ට්ස් වල තෝරාගත් ස්ථානවල මේ පරීක්ෂණය ඉදිරියේදී කරන බව දැනටමත් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. මේ උත්සව සමයේ සංචරණය සීමා කරන්න අපි දන්නවා නීතියෙන් මේක සීමා කරලා නැහැ. මේ නීතියෙන් සීමා නොකිරීම හේතු කොටගෙනම අපි දන්නවා බොහෝ දෙනෙක් මේ වෙනකොටත් සැලසුම් කරලා තියෙනවා. කොළඹ විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට ගිහිල්ලා යම් යම් ක්‍රියාකාරකම් සඳහා නත්තල් සමය අලුත් අවුරුදු සමයේ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කරගෙන සැලසුම් කරගෙන ඉන්නවා. මේ අය තමන්ගේ පළාතෙන් පිටට යන අවස්ථාවවලදී ඒ අවස්ථාවල පුළුවන් තරම් ඒකරාශී වීමෙන් වළකින්න. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත ජනතාවට ලබා දීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ වගේ වසංගත ලෝකයේ තිබිලා තියෙනවා. ස්පැනිෂ් ෆ්ලූ කියන එක කාලයක් ටයිෆොයිඩ්, මැලේරියාව මේ වගේ නොයෙක් දේවල් පැතිරලා ලක්ෂ ගණන්, දසලක්ෂ ගණන් මැරිලා තියෙනවා. මේ හැම එකක්ම වාගේ කන්ට්‍රෝල් කරලා තියෙන්නේ වැක්සින් වලින්. ඉතින් දැන් කොරෝනා වෛරසය කන්ට්‍රෝල් කරන්න පුළුවන් 95%ක් කොහෙද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙන වැක්සින් දෙකක් තියෙනවලු ලෝකේ. එකක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මුල් කරගෙන ෆයිසර් කම්පැනියෙන් කරපු නිෂ්පාදනය කරලා තියෙන වැක්සින් එක. අනිත් එක තවත් කම්පැනියකින් ඇමරිකානු කම්පැනියකින් කරලා තියෙනවා. මම හිතන්නේ දැන් අපේ රටේ මේ රෝගය දැන් සම්පූර්ණයෙන් සමාජගත වෙලා ඉවරයි. දැන් විශේෂඥයින් කියන්නේ අර මාර්තු අප්‍රේල් මැයි අපේ ටික තිබිලා ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මේක තිබුණේ නෑ වාගේ පෙනුනේ PCR කරන එක සම්පූර්ණයෙන් අතහැරලා කෙරුවේ නැති නිසා. ඇත්ත වශයෙන්ම සමාජයේ ඉන්න ඇති රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති නමුත් රෝගය වැළඳිලා තියෙන අය අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. මේ විදිහට ගියොත් ගොඩ ගන්නම බැරි වෙන තත්වයකට එනවා. මිනිස්සු බඩගින්නේ ඉන්නේ. රජයෙන් පණ රුපියල් 5000 දෙනවා පුළුවන් දෙයක් කරනවා නමුත් ඒ මදි.
එහෙමනම් කන්ට්‍රෝල් කරන්න තියෙන එකම දේ අපි දන්න තරමට වැක්සින් එක ලංකාවට ගෙන්නන එක. දැන් තර්ඩ් විශේෂාංගය. Third Eye. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පොල්මුඩේ කල්ලරාව ග්‍රාමයේ වාසය කරන ජනතාව සිය ජීවනෝපාය ලෙස සිදු කරන්නේ ධීවර කර්මාන්තයයි. ධීවර පවුල් 90ක් පමණ දිවිගෙවන මෙම ගම්මානයේ ජනතාවට මේ වන විට සිය ජීවනෝපාය නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මුහුදත් කලපුවත් යා කරන මෙම මෝයකට වැසීම නිසා කලපුවට මුහුදු ජලය ගලා නොයාමෙන් ජනතාවට සිය කර්මාන්තය නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ. කලරාව කියන්නේ පැරණි දීවර ගම්මානයක්. මේකේ මේ ජීවත් වෙන්නේ පැරණි දීවරයෝ. මෙම ගම්මානයේ තියෙන කලපුව එමුදා වෙලා තියෙන මෝය අනවසරයෙන් මේ රාජ්‍ය නොවන ආයතනයකින් මේ ඇවිල්ලා හොටෙල් ව්‍යාපෘතියක් කර ගැනීම සඳහා අපේ මෝය වසා දමලා තියෙනවා බලහත්කාරයෙන්. අපිට මේ දැන් ජීවත් වීමේ විදියක් නැහැ. කලපුව ගොඩ වෙලා අපේ මේ පැරණි මෝය අපිට කපලා නැවත ප්‍රතිසංස්කරණය කරලා දීමට අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව පවසන ආකාරයට හෝටල් පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා මෙලෙස මෝයකට වැසීම තුළින් ප්‍රදේශයේ දෙහිවර කර්මාන්තයට මරු පහරක් එල්ලවනවා. 2012 අවුරුද්දේ ඒ කියන්නේ ඒ කාලේ මේ ඉඩම ආණ්ඩුව කාලේ යම් කිසි ඇමති කෙනෙක් කියන්න පුළුවන් ඒ පුද්ගලයා විසින් සල්ලි දීලා ඉඩම අරගෙන කියලා මූදෙන් වතුර කලපුටනවා කියන්නේ එයාලගේ ඉඩම හේදිලා යනවා කියලා. ඒ එයාගේ ඉඩම රැක ගන්න කියලා මේ අවුරුදු 60කට 65කට එහා පැරණි මේ ගම්වාසීන් ජීවත් වෙන මේ කලපුව. වැලිකොට්ට මං හිතන්නේ 2000කට වඩා මෙතන දාලා ඇති. දාලා මේ සම්පූර්ණයෙන් වහලා තියෙන වතුර පාර කොටින්ම යන්නේ නැහැ. ඒ කාලේ හිටපු බලධාරීන් සේරම උදව් කරේ මේ මැති ඇමති ගොල්ලන්ට. දැන් මේ මාස තුනම මේ ගමේ මිනිස්සු මුහුද වාරකම් ගහනවා. මේකෙන් තමයි හොයන් කන්නේ උන්නේ. මේකවත් දැන් මේ අවුරුද්ද කරගන්න බෑනේ. දැන් මේ අවුරුදු 3ක් තිස්සේ මේ මොහොය වැగిලා ඉඳා මිනිසුන්ට හරියම රස්සාවක් නැහැ. මෙලෙස මෝයකට වැසීම තුළින් මේ වන විටත් කලපුව ගොඩ වෙමින් පවතින ආකාරයයි ඓතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ගල්කේ විහාරය උත්තරාරාමේදී සිදු කෙරුණා. පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රධාන පුණ්‍ය මහෝත්සවය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ගල්ගේ විහාරය උත්තරාරාමේදී සිදු කෙරුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා විසින් සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගිය රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙනරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කළා. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල බුදු සසුනට පූජා කිරීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රධාන පිවිසුම් ద్వාරයේ සහ ශ්‍රී පඤ්ඤාරන්සි නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ලේ සමුරු පලක නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අභිනව දානශාලාව සංඝ සතු කොට පූජා කළා. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරාධීශවර උතුරුමැද හා නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පණ්ඩිත අතිපූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ පූජ්‍යපාද මාතලේ අනෝමදස්සී හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදිකළ ශ්‍රී පඤ්ඤාරන්සි නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයේ යටතේ කෙටි කලකින් ඉදිකිරීම අවසන් කර තිබෙනවා.
උද්‍යෝගය නිරතවීම සහ පරිත්‍යාගය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කැපවී එක්සත්ව නැගී සිටියහොත් ජයග්‍රහණය සහතික වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක් නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. රාජ්‍යත්වයේ පිළිබඳව බෞද්ධ අගයන් දසරාජ ධර්මයන්ගෙන් පැහැදිලි වෙනවා. ඒවා තුල ප්‍රජාතන්ත්‍රීය ගුණයන් සංකේතාත්මක උදාහරණ ගත්තොත් දානය සුබ සාධනයටත් සීලය සත්චර්යාවටත් අවිහිංසාව අවෛරී බවටත් ශාන්තිය ඉවසීමටත් ආරෝපණය වෙනවා. මාගේ දීර්ඝ දේශපාලන දිවියේදී බුද්ධාගමටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු අගයන් වූ සාමය, සමානාත්මතාවය, ප්‍රකාශන නිදහස දිනා ගැනීමට සමත් වුණා. ජනාධිපති වී මුල් වසරේදීම මගේ සුවිශේෂ බලතල මම විවස්ථා සංශෝධනයකින් අත්හැරියා. උපරිම අධිකරණයන්ට මානව අයිතිවාසිකම්, රාජ්‍ය සේවා, මැතිවරණ, පොලිස් ආදී කොමිෂන් වලට පත්වීම් නිර්දේශපාලනීයව ඉටු කළා. මැකියාවෙලියානු දෘෂ්ටියකින් දේශපාලනයේ දේශ බලන විට අසීමිත බලහරණය අනුවණකමකයි සිටේ. නියම ප්‍රජාතන්ත්‍රවාදියෙකු ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා Tamanගේ දෘෂ්ටිවාදයේ පවත්වා ගත යුත්තේ ස්වයං බලකාමිත්වයට නොවේ. වඩාත්ම වැදගත් වන්නේ පුරවැසියායි. පුරවැසියා ප්‍රජාතන්ත්‍රීය අගයන්ගේ හිමිකරු හා ප්‍රතිලාභියා විය යුතුයි මාද සිතනවා. ජෝ බයිඩන් පැවසුවා ප්‍රජාතන්ත්‍රවාදයේ උද්‍යෝගී බව ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නිරත වීම ඉල්ලා සිටිනවා. සමහර විට ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියන්ගේ පරිත්‍යාගය ඉල්ලා සිටිනවා. මා විශ්වාස කරනවා මේ සම්මන්ත්‍රණයේ සහභාගී වන්නන් උද්‍යෝගී භවයේ නිරත වීමේ හා පරිත්‍යාගයේ ඉල්ලීම් සපුරාලීමට කැප වේවි කියා. විශේෂ කැප වී එක්සත්ව නැගී සිටින්නේ නම් ජයග්‍රහණය සහතිකයි. සමාජ බාධ්‍ය මර්ධනය කිරීමට රජයේ මේ වන විට දරන උත්සාහය හෙලා දකින බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අපට දැනගන්න ලැබිලා තිබෙනවා මාධ්‍ය අමාත්‍යතුමා සමාජ මාධ්‍ය මර්ධනය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තබන්නට යනවා කියලා. සමාජ මාධ්‍ය ජාලා මුහුණු පොතේ තමන්ගේ පිටු යම් ලියාපදිංචියකට ලක් කරලා මුහුණු පොතේ සමාජිකින්ගේ වතගොත තොරතුරු ඒක රාශී කරගෙන ඒ හරහා සමාජ මාධ්‍ය මර්ධන ව්‍යාපාරයකට මුල පුරනවා කියන එකයි සමගි ජන බලවේගය අපිට හිතෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහස, කතා කිරීමේ නිදහස, ඒක රාශී වීමේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස, ස්වාධීනව හිතන්න, ස්වාධීනව කරුණු ඉදිරිපත් කරන්න මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. මේ මානව අයිතිය උල්ලංඝනය කිරීම උදෙසා විවිධ ක්‍රමෝපායන් හරහා සමාජ මාධ්‍ය මර්ධනය කරන්නට දරන උත්සාහය අපි තරයේ හෙලා දකින පමණක් නොවේ. ඒට විරුද්ධව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාද නිදහස්ව නිවහල්ව කටයුතු කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. සමාජ මාධ්‍ය ජාලා ගැන කතා කරනකොට වැඩියෙන්ම බැටකාපු පුද්ගලෙක් මම. ඒ එසේ වුවත් කොච්චර බැටකෑවත් නිර්දය විවේචන වලට ලක්වත් කරුණා කරලා මාධ්‍ය මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ ජනතාවගේ කටවල් වහන්නට කටයුතු කරන්න එපා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක්. එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස සහ නිවැරදි අර්ථ නිරූපණය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව දැනුම් දෙන බවයි. මෙහිදී රජය අදහස් කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් නොව මේ දිනවල ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමු ඇති කරුණක් වන මෙම බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් අපගේ දේශීය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් සිටින්නේ යන පණිවිඩය ලබා දීමට පමණක් බවයි. රට තුළ පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු අතර බස්නාහිර පළාතේ වසංගත තත්ත්වය පාලනය කිරීම රටේම සංවර්ධනයට හේතු වන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට වැඩසටහන යටතේ පැවති බස්නාහිර පළාත් සාකච්ඡාවට එක් වෙමින්
ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට වැඩසටහන් මාලාවේ අවසන් සාකච්ඡාව අද පෙරවරුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් පළාතේ දේශපාලන නියෝජිතයින් නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. විශේෂයෙන් අපි හරියට මැද කේන්ද්‍රස්ථානයක ඉන්නේ. ලබන වර්ෂය තමයි අපේ වෙනසීම හෝ සැනසීම තියෙන්නේ. පළාත් සියල්ලටම වැඩිය අපේ රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් රට සෞභාග්‍ය වීම හෝ නොවීම පිළිබඳව ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මේ බස්නාහිර පළාතේ. ජාතික ආර්ථිකයේ පැත්තෙන් අපනයනය, සංචාරක ව්‍යාපාරය සහ ඍජු විදේශ ආයෝජන කියන ප්‍රධාන කාරණා තුන කේන්ද්‍රගත වෙන්නේ බස්නාහිර පළාතට. සියලු දෙනාම වගකීමකින් මේ COVID-19 උහදුරෙන් බේරෙන්න අත්‍යවශ්‍යයි. ඒකෙන් නැතුව අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. අපිට පුළුවන් නම් ජනවාරි 1 වෙනිදායින් පස්සේ COVID-19 අලුත් ආසාදිතයෙන් තොර පළාතක් කරගන්න අපේ ඉලක්ක වලට යන්න වඩාම පහසු වෙනවා. බස්නාහිර පළාත කියන්නේ පළාතක් විතරක් නෙවෙයි මුළු රටම කියලා කියන්න පුළුවන්. මේ බස්නාහිර පළාතේ යම් දෙයක් වුණොත් මුළු රටටම බලපානවා. හැමදාම හිතන විදියට හිතන්න නැතුව වෙනස්ව හිතන්න පිය වෙන්න එපා. අලුත් විදියකට හිතලා හොඳ දෙයක් කරලා වක්කීමේ වැඩි කොටසක් දරන බස්නාහිර පළාතේ සියලු දෙනාට ආරාධනා කරමි මේ සඳහා කැප වෙන්න කියලා. ආර්ථික තත්ත්වයේ ඉහළ නංවමින් රටේ ආදායම නගා සිටුවීමට වත්මන් ආණ්ඩුවේ කිසිදු ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර අරමුදල ඒ වගේම ලෝක බැංකුව මේ දෙගොල්ලම කිව්වා ලංකාවේ ආර්ථික වර්ධනය 2020 දී 6යි 7යි අතරේ ඍණ ප්‍රමාණයක් වෙයි කියලා. මහ බැංකුවෙන් කිව්වා මේක ඍණ 1.7යි. මොනවද මුදල් අමාත්‍යාංශයෙන් ඇවිල්ලා කිව්වේ? මුදල් ඇමතිතුමා කතාවක් කරනවා මේක ධන වෙන්න යනවලු. 1.5ක් ධනලු. හරි. ජාත්‍යන්තරය අමතක කරන්න මොකද ජාත්‍යන්තරය ගැන කතා කරනකොට මතයක් ඇති කරලා තියෙනවානේ දේශද්‍රෝහි කියලා. අපි කරනේව තමයි ඔක්කොම දේශප්‍රේමී කියලා. ඔය කතාව නෙමේ රටේ හැමතැනම ඇති කරලා තියෙන්නේ. ගෙදර වගේම තමයි ආදායමක් තියෙනවා, වියදමක් තියෙනවා. එතකොට ආදායම අඩු වුණොත් වියදම වැඩි නම් ඉබේටම ණය වෙනවා. මේක දිගින් දිගටම ගියොත් සාමාන්‍යයෙන් දුවගෙන යනවා ණය මුදලාලි ගාවට ගිහිල්ලා ගමේ පොලි මුදලාලිගෙන් විශාල පොලියකට ගන්නවා. අන්තිමට දන්නවනේ මොනවද වෙන්නේ කියලා. නිවසක් තිබුණා නම් නිවසත් ගිලී යනවා. රටේත් වෙනසක් නැහැ. ඒ කියන්නේ ආදායම වැඩි කරගන්න කිසිම ක්‍රමවේදයක් ඉදිරිපත් කළා නැහැ. මේ ඔක්කොම කරගෙන යනකොට ජීවන වියදම ඉහළ යනවා. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොවුණු විදිහට දැන් මේ වෙනකොට මේ පොල් මිල සඳහා ගැසට් එකක් ගැහුවා. දැන් මේ පළවෙනි වතාව වෙන්න ඇති මේ වගේ මැනලා අඟල් 13 පොල් ගෙඩිය රුපියල් 70ට ලබා දෙන්න කියලා ගැසට් එකක් ගහලා දිනා මේ දිනේ ගැසට් එක. එතකොට වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර පොල් ගෙඩිය රුපියල් 65ට. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩිය රුපියල් 60යි. දැන් අපි අහනවා මේ රටේ ජනතාවගෙන් මේ වට ප්‍රමාණයට මේ දාලා තියෙන මිල ගණන් වලට කොහෙවත් පොල් ගන්න තියනවද? එතකොට අපි බලන්න අද මේ සහල් වලට මේ ගහලා තියෙන සහල් වලට ගහලා තියෙන අන්තිම ගැසට් එක. එතකොට බලන්න සුදු රතු සම්බා වාෂ්ප තැඹු සම්බා කිලෝ එකක් රුපියල් 94යි. රුපියල් 100න් උඩනේ 100 ගාන නැහැ සම්බා කිලෝ එකක්. මේ වැදගත් රජයේ නිවේදනයක් තමයි මේ ගැසට් මාර්ගයෙන් දැනුම් දෙන්නේ. ඉතින් අද රටේ ජනතාව මේ ගැසට් එක පිළිගන්නේ නැත්නම් අදපත් වෙලා තියෙනවා. ඒක විහිළුවක් බාටපත් වෙලා තියෙනවා. මේක ගැසට් ගහලා බඩුමිල පාලනය කරන්න හදන ආණ්ඩුවක්. අපි විශ්වාස කරන්නේ නැහැ එහෙම ගැසට් ගහලා බඩුමිල පාලනය කරන්න පුළුවන් කියලා. මේ රජයේ පත් වෙන විටම රටට තියෙන බදු ආදායම විශාල ප්‍රමාණයකින් 3න් එකක් අහිමි කරගත්තා. ඒ අහිමි කරගත්ත ප්‍රතිඵලයේ ජනතාවට ගියාද බදු අඩු කරා කියලා. GSP අඩු කරා කියලා ජනතාවට ඒ වාසිය ගියාද? මේ රජයේ පත් කරන්න මහන්සි වුණ එහෙම නැත්නම් උදව් කරපු ව්‍යාපාරිකයන් විතරයි ඒ වාසිය කියේ. වර්තමානයේ රට මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ එක් වර්ෂයකට විදේශ ණය වාරික පොලිය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 4ට ආසන්න ප්‍රමාණයක් 2029 තෙක් ගෙවීමට සිදුව තිබීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රජයේ තිබෙන ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ මේ කිවිසුමෙන් ඉවත් වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයෙන් නිකුත් කරලා තිබෙනවා මේක රාජ්‍යයන් දෙක අතර ආරෝවක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා අනිකුත් දේ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දිය හැකි ආධාර ලබා දෙන බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා මේ සමහර විට විපක්ෂයේ උත්සාහ දරනවා අපි මිලියන 480ක් ආධාරයක් නැති කරගත්තාය කියලා මතයක් සමාජගත කරන්න. මේ ඊටාම විශාල මහා පරිමාණික ණය ගණදෙනු අතරේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් කියන්නේ ඊටාම අල්ප මුදලක්
මේවැනි මහා පාවා දීමකට වටින මුදලක් නෙමෙයි. ඒ නිසා අද ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රධානතම අභියෝගයක් තමයි එක වර්ෂයකට විදේශ ණය වාරිකා පොලි පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් 2029 වෙනකන් ගෙවන්න තියෙනවා. අපි බලය ලබා ගත්තාට පසු මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? මේ රටේ අනාගතය සංවර්ධනය කරන්නේ කොහොමද කියන ඒ කාරණේ සම්බන්ධයෙන් අපි උත්සුක වුණා. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය සැලසුම් නිර්මාණය කරා. එහි එක් පියවරක් තමයි ගම සමග පිළිසඳරක් කියන අපේ ඒ තිවිච්ච ව්‍යාපෘතිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මේ රටේ ජනතාවට ඒ දීපු පොරොන්දුව ඉෂ්ට කිරීම අද දින සිට ආරම්භ කරනවා. එතකොට අපි මේ රටේ ඉදිරි අනාගතය ගොඩනැංවීමේ මේ මහා විශාල ක්‍රියාදාමය ගම් මට්ටමින් ආරම්භ කිරීමේ කටයුත්ත පක්ෂයක් හැටියට ඒ අපි කෙරෙහි විශ්වාසය තිබූ 69 ලක්ෂයක් ජනතාවට ඉදිරි මේ රටේ සියලු ජනතාවත් වෙනුවෙන් මේ රට ගොඩනැගීමේ මහා කාර්යභාරය අද දින ආරම්භ කරන බව මේ අවස්ථාවේදී මම සතුටින් ප්‍රකාශ කරනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මම කියනවා සර් නෙමෙයි ෆේල් සර් නියෝජනය කරන දේශපාලන මතවාදයයි මේ වෙලේ මේ රටේ ෆේල් වෙලා එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යනවා. 3-2 බලය ලබාගත්ත හැම ආණ්ඩුවක්ම මේ රටට කරපු විනාශය සේවයට වඩා වැඩි. පවතින රජය කිව්වා MCC කිව්සම අස්සම් කරන්නේ නැහැ කියලා. එදා ඒගොල්ලන් ඒකට විරුද්ධ වෙලා අද කිඹුල් කල්න හරනවා මේක අස්සම් කරේ නැහැ කියන එක. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා සම්පත්තික අපි කුණු කොල්ලයට විකුණන්නේ නැහැ. අපේ රට ඇමරිකාවට වේවා වෙනත් රටකට වේවා අපේ රටේ තියෙන ඉඩම් ටික අපි ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියන එක අපි සඳහන් කරනවා. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. නමුත් විදේශ ආක්‍රමණයක් අපේ රට තුල වේගෙන් සිද්ධ වෙන බව ජනතාව දැනගත යුතුයි. රටේ දේපල ඉඩම් විකුණමින් පාලකයෝ තමන්ගේ බඩ සරි කරගන්න වැඩ පිළිවෙලකට ගිහිලා තියෙනවා. දැන් බලන්න මේ දවස්වල තියෙන MCC ගිවිසුම අස්සම් කිරීම. මේ ගිවිසුම අස්සම් කරේ නැත්නම් රටට පාඩුයි කියලා කියනවා. මේ ගිවිසුම අස්සම් කරන නිසා ණය දෙන්නේ නැහැ කියලා. අපි ගත්ත ණය ඇති. ආර්ථික සමාජීය දේශපාලන දර්ශන නැත්තට නැති වෙලා බංග වෙලා ගියේ. එළහරකයි මීහරකයි එකට හාන්න දාලා මේ ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. දැන් වැක්සිනේෂන් එක ගන්න බිලියනයක් මුදල් ණයට ගන්න. ඒතර මේ රට තියෙන්නේ කොතනද කියලා තමුන්නාන්සලට අපිට හිතන්න වෙනවා. අද ලහියේ පළාත් සභාව මැතිවරණයකට යන්න යනවා. පළාත් සභාව ඕනද නැද්ද කියන එක වෙනම සංවාදයක්. කොහොම වෙතත් පවතින ව්‍යවස්ථාවට අනුව පළාත් සභාව රටේ පිළිගත් දේශපාලන ඒකකයක්. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට කටකතා සහ මාධ්‍යවල සමහර කරුණු පළ වෙලා තිබෙනවා. කොහොම වුණත් සමග ජනබලවේගී පළාත් සභා මැතිවරණය සඳහා සූදානම්. ඒ වෙනුවෙන් සංවිධාන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ලෑස්ති ඕනෑම මොහොතක ඒ පළාත් සභා මැතිවරණයට මුහුණ දීලා ජනමතය උරගා බලන්න. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති සේනා දළඹු ගහණය හමුවේ බලපෑමට පත් වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සේනා දළඹු ව්‍යාප්තිය දැඩි ලෙස පැතිරෙමින් පවතිනවා. පොළොන්නරුව අනුරාධපුර දඹාන බලංගොඩ දඹුල්ල මහියංගනය ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට මේ වන විට සේනා දළඹු ව්‍යාප්තියෙන් එම දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තයට දැඩි බාධා එල්ලව තිබෙනවා. මේ අතර අනුරාධපුර සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සේනා දළඹු ව්‍යාප්තිය ඇති ගොවිබිම් වෙත පැමිණියා. එහිදී සේනා දළඹු ව්‍යාප්තියට එරෙහිව හඳුන්වා දුන් වෛරසයේ ප්‍රගතිය පිළිබඳවද නිරීක්ෂණයට ලක් වුණා. හෙලෝ ඔව් මේ මම ගොවිපලේ ඉන්නේ. හැමතුමා දැනට පාවිච්චි කරන බෙහෙත් වර්ගයක් තියෙනවා. හුඟක් දුරට මේ යායේ අඩු වෙලා තියෙනවා. මම ගොවි මහතුරුත් එක්ක ඉන්නේ. අකරයකට රුපියල් කීයක් යනවද? 2100ක් විතර යනවා. මේ පොඩ්ඩක් ඉන්න මේ තුමිය කියයි විස්තරය. අනිත්තුමා අපි ගිය 18 වෙනිදා අලුතෙන් හඳුන්වා දුන්න වෛරස් එක ඇප්ලයි කරා මේ යායට. බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. අපි දැන් මේ යායට ආවහම මේ බොහෝම අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් හැකි ඉක්මනින් අපිට ෆොවිලිජන් කියන බෙහෙත් එක අපිට ලබා දෙන්න
හොඳයි යන්න. සම්පූර්ණ සාධිතික ඔව් කියලා කියන්නයි. ඔව් හරි පුළුවන් තරම් ඉක්මනින් මොකද මේක මේ විශාල විනාශයක් වේගනේ. සමුදාම දෙනවා නේද? හරි හරි thank you එතුමා. ඊය සතියේදී පොලිජින් කියන බෙහෙත යොදලා තියෙන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අනුව දැන් අපි ගොවි මහත්තුන්ගෙන් අහපුවා මේකේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්නේ. දැන් විශාල වශයෙන් මේ සේනා දළඹුවා හිටපු මේ ආයේ උගා දුරට දැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා කුෂිකර්ම මහත්තුමා කිව්වා සමුදා වෙනකොට අපිට ප්‍රතිපාදනය වන්නම් කියලා මේ සියලුම ගොවීන්ට සහනය ලබා දෙන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පිළිමතලාව ප්‍රදේශයේ රජමහා විහාරස්ථානයක් පිටුපස පිහිටි ඇලෙහි විදුලිය භාවිතා කරමින් වල්ලූරන් ඇල්ලීමට ගියා යයි සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 30 සහ 60 යන වයස්වල පසුවන්නන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී එහි තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම සහ ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ වාන්දුරට 3ක් මෙවන විට විවෘත කර ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් ඉබ්බන්කටුව ජලාශයේ තප්පරයට ගණාඩි 2500ක ජල ධාරිතාවක් කලා වැවට මුදා හැරෙනු ලබන බවයි එහි වාර ඉංජිනේරුවරයා පවසා සිටියේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් වී සිටින පවුල් 7000ක් සඳහා ආහාර මළු බෙදා දීමේ වැඩසටහනක් කිරුළපන කාලිංග මාවත අන්දරවත්ත සහ පොල්හෙන්ගොඩ යන ප්‍රදේශවලදී සිදු කෙරුණා. ඒ කොළඹ නාගරික මන්ත්‍රී සංජීව රොෂාන් මහතාගේ මූලිකත්වයෙන් මානසික රෝගීන් හට ලබා දෙන ඖෂධ ලබා දී පුද්ගලයන් රැසකගේ දේපල කොල්ලකෑ සැකකාරයන් සිව් දෙනෙකු සහ සැකකරුවන් දෙදෙනෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් පසුගිය දිනකදී මහව ප්‍රදේශයේ නිවසක් වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පැමිණ ඔවුන් සන්තකයේ තිබූ ස්වර්ණාභරණ සොරාගත් පුද්ගලයන් බවයි වැඩිදුර පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අලුත්තරම විරාණගම ගම්මානයට මාළු වැස්සක් ඇදහැළුණු බව ප්‍රදේශ වාසීන් පවසනවා. මෙලෙස ඇදහැළුණු මාළු අතර සිටි ඇතැම් මාළු මින් පෙර දැක නොමැති බවයි ප්‍රදේශ වාසීන් වැඩිදුරටත් සඳහන් කළේ. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි එළි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.